නිදහස FM ධර්මාසනය. අද ධර්මාසනයේ ධර්මානුශාසනාව පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගෙන්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා පිළිබඳව සිරස ගුවන් විදුලිය ඔස්සේ දේශනා කෙරෙන ධර්ම දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාව හැටියට අපි පහෝගිය සිකුරාදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව කරුණු සාකච්ඡා කරනකොට උන්වහන්සේගේ පාරමිතා පූර්ණය පිළිබඳව කරුණු කාරණා ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් ආකාරයට සාකච්ඡා කරන්නට යෙදුණා. එදා දේශනාව අවසානයේ අපි සඳහන් කළා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මහා කාල නමින් ඉපදිලා හිටපු කාලේ තමන්ගේ සහෝදරයා සමග දන් දෙන්න කතා කරලා තමන්ගේ කොටස වෙන් කරවගෙන මහදන් පූජා කරපු ආකාරය පිළිබඳව. පින්නතනේ එතන ඉඳලා ධර්ම දේශනාව අද ඉදිරියට අපි පවත්වගෙන යමු. මහා කාලයන් කුඹුරකට වී වපුරන්න ගියහම කුඹුරේ වී වපුරන තැන ඉඳලා අස්වැන්න නෙලා ගන්න තැන එනකොට 9 වතාවක් අග්‍ර වූ දාන පූජා කළ බව සඳහන් කළා. යම්තාක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවද, යම්තාක් මහා කාලයන් ජීවත් වෙනවද, ඒ තාක් ඒ ක්‍රමයෙන්ම මහදම් පූජා කරපු බව
ධර්මයේ සඳහන් කරනවා. වෙනතුනි මෙහෙම පින්කම් සිද්ධ කළ මහා කාලයන් මරණයෙන් පස්සේ දෙව්ලොව උප්පත්තිය ලැබුවා. එතන ඉඳලා මහා කල්ප 91ක් දෙව්ලොවයි මනුලොවයි අතර සැරිසරන් තේදුනා. අපේ ශාස්ත්‍රූන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ආසන්න කාලෙ වෙනකොට කිඹුල්වත් නුවරට ආසන්නයේ පිහිටි දෝනවත්තු කියන බමුණු ගමේ දෝනවත්තු බ්‍රාහ්මණ නම් වූ මහාසාර බ්‍රාහ්මණ කුලෙහි උප්පත්තිය ලැබුවා. මෙහෙම ඉපදිච්ච මේ කුමාරයාට කොණ්ඩඤ්ඤ කියලා නම තිබ්බා. කල් වයස් ඇවෑමෙන් හැදිලා වැඩිලා පෝෂණය වුණ කොණ්ඩඤ්ඤ කුමාරයා ත්‍රිවේද පාරප්‍රාප්ත බ්‍රාහ්මණයෙක් බවට පත් වුණා. පුද්ගලයන්ගේ ශරීර ලක්ෂණ බලලා අනාවැකි කියන්න පුළුවන් ශාස්ත්‍රයක් පරතරට ඉගෙනගෙන තිබුණා. මේ කාලේ අපේ මහ බෝසතාණන් වහන්සේ තුසිත පුරයෙන් නික්මිලා කිඹුල්වත් නුවර මහා පුණ්‍යවන්තම කාන්තාව එදා ලෝකෙ හිටපු මහා මායා දේවින් වහන්සේ උන්වහන්සේගේ කුසේ පිළිසිඳගත්තා. දසමස් ඇවෑමෙන් මහබෝසතාණන් වහන්සේ මනුලොව උප්පත්තිය ලැබුවට පස්සේ මහබෝසතාණන් වහන්සේට නම් තබන දිනය උදාවීමෙන් පස්සේ 108ක් බ්‍රාහ්මණවරු රාජමාලිගාවට කැඳවලා අලුත් වස්ත්‍ර අන්දවලා දියමුහු නොකර පිළියෙල කළ ප්‍රණීත කිරියාහාර දානයකින් ඔවුන් සතුටු කරවලා විශේෂයෙන් තෝරාගත්ත බ්‍රාහ්මණ පඬිවරු 8 දෙනෙක් ඊතා විශේෂ ආභරණයන්ගෙන් සරසලා බෝසතාණන් වහන්සේද ඊතා දුහුල් වස්ත්‍රයකින් සරසලා මේ බ්‍රාහ්මණයන් ඉදිරියට පමුණුවලා ප්‍රධාන ආසනයේහි මුලින්ම වැඩ සිටිය බ්‍රාහ්මණතුමන් ළඟට බෝසතාණන් වහන්සේ පමුණුවලා මහා පුරුෂයන් වහන්සේගේ ශරීර සම්පත්තිය බලවලා මේ ප්‍රධාන බ්‍රාහ්මණතුමා ඇඟිලි දෙකක් ඔසවලා සඳහන් කළා, මහරජතුමනි, මේ කුමාරයා ගිහි ගෙදර හිටියොත් ඒකාන්තයෙන්ම සක්විති රජ වෙනවා. පැවිදි වුණොත් අනිවාර්යයෙන්ම ලෞතුරා බුදු වෙනවා. මේ විදිහට මේ ප්‍රධාන බ්‍රාහ්මණවරු 8 දෙනාගෙන් 7 දෙනෙක්ම ඇඟිලි දෙක බෙගින් ඔසවලා මේ කාරණාවම සඳහන් කළා. නමුත් පින්නතුනි, ඒ අයට වඩා වයසින් ඊටාම ලාබාල වුණ මේ කොණ්ඩඤ්ඤ මානවකයාණන් මහබෝසතාණන් වහන්සේගේ උතුම් ශරීර ලක්ෂණ බලලා ගිහිගෙයි සිටීමේ කිසිම හේතුවක් මේ කුමාරයාට නැති බවත්, ඒකාන්ත වශයෙන්ම මේ කුමාරයා ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගන්න බවත් එක ඇඟිල්ලක් ඔසවලා නියත වශයෙන්ම තහවුරු කරලා ප්‍රකාශ කරන්න යෙදුණා. ඒකාන්තයෙන්ම මේ කුමාරයා දුරුකල මෝහාදී ඇති නිසා බුදු කෙනෙක්ම වන බව නැවත නැවතත් සපත කරන්නට යෙදුණා. සෙසු බ්‍රාහ්මණවරු 7 දෙනාම ඇඟිලි දෙකක් ඔසවලා ඒකාන්තයෙන් සක්විති රජ වෙයි. එහෙම නැති වුණොත් අනිවාර්යයෙන්ම ලෞතුරා බුදු වන්නේ යයි ගති දෙකක් පිළිබඳව කරුණු සඳහන් කළා. මේ කොණ්ඩඤ්ඤ මානවකතුමා සංසාරේ මහත් වූ ප්‍රාර්ථනාවක් නැති අන්තිම ආත්ම භවයට අයත් පුද්ගලයෙක් වුණ නිසා නුවණින් අනික් 7 දෙනාම යටපත් කරන්න තරම් මෝරලා හිටපු බව මෙතනදී සිහිපත් කළ යුතුයි. ගිහිගෙයි සිටීමක් නම් කිසිසේත්ම නැත. නිසකවම බුදුවන්නේයි කියලා සඳහන් කළේ ඒ නිසාමයි. පින්තුනි, එසේ ලෞතුරා බුදු බව කොණ්ඩඤ්ඤ තාපසතුමා විසින් තහවුරු කිරීමෙන් පස්සේ මේ සියලු බ්‍රාහ්මණවරු තම තමන්ගේ නිවෙස් වලට ගිහිල්ලා තමන්ගේ දරුවන්ට කතා කරලා කියනවා, දරුවනි, සුද්ධෝදන මහරජුරවන්ට දාව
මහබෝසතාණන් වහන්සේ මේ ලෝකෙ ඉපදිලා උන්වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගන්න දවස වෙනකන් අපේ ජීවිත පවතීද නැද්ද කියන කාරණාවක් අපි හරියටම දන්නේ නැති නිසා උන්වහන්සේ වෙනුවෙන් ඔබලා පැවිදි වෙන්න කියලා. පින්නතුනි මේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා මහබෝසතාණන් වහන්සේ වෙනුවෙන්ම පැවිදි වෙන්න කල්පනා කළා. තවත් තමන් සමග එකට හිටපු බ්‍රාහ්මණවරු ඒ අයගේ දරුවන්ට කරුණ මතක් කරලා තිබුණ නිසා ඒ බ්‍රාහ්මණවරුන්ගෙන් තවත් දරුවෝ 4 දෙනෙකුට කරුණ මතක් කරලා ඒ ඇත් එක්ක පැවිදි භූමියටපත් වුණා. ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිද්ද ලැබුවේ මහබෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළා කියලා දැනගත්තට පස්සේ මහබෝසතාණන් වහන්සේ අවුරුදු 29ක් කල ගිහි කාමභෝගී ජීවිතයක් ගත කරන්නට යෙදුණා. මනාව සසර පිළිබඳව කරුණු කාරණා අවබෝධ කරගත්ත මහබෝසතාණන් වහන්සේ 29 අවුරුද්දක් සම්පූර්ණ වෙනකොට තමන්ට දාව යසෝදරා දේවින් වහන්සේ පින්වත් රාහුල පුතණුවන් මේ ලෝකයට බිහි කරපු දවසේ චන්න අමාත්‍යයන් සමග මේ මාලිගාවෙන් පිටත් වෙන්න තීරණය කළා. විශේෂයෙන් උන්වහන්සේ එදා රාත්‍රියේ තමන් සතුටු කරන්න ආපු නාටිකාවන්ගේ තිබිච්ච විප්‍රකාර දැකලා තවත් බොහෝසේ කලකිරිලා හිටියේ. සතර පෙර නිමිති දැකලා හුඟක් කලකිරිලා හිටියා. මේ අවස්ථාවේ මේ දකින්න මායාව පිළිබඳව තව තවත් කලකිරිලා හිටියා. ඒ නිසා තමයි චන්න අමාත්‍යයට කතා කරලා සඳහන් කළේ අද මම මහබිනික්මන් කළ යුතුයි. ඒ නිසා අපේ ගමන සඳහා සුදුසු අශ්වයෙක් සූදානම් කරන්න කියලා. චන්න අමාත්‍යා අශ්වයන් සරසන උපකරණ ටිකත් අරගෙන අශ්වයන්ගේ ලැබුම් කලට යනකොට මහබෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ සඳහා මහබිනික්මන් කරන දවසේ උන්වහන්සේ තමන්ගේ පිටින් අරගෙන යන්න මහා කල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරපු දිව්‍ය ලෝකයෙන් චුත වෙලා උන්වහන්සේ වෙනුවෙන්ම වෙලඹකගේ කුසට ඇවිල්ලා මේ ලෝකේ පහළ වුණ කාන්තක කියන අශ්වරාජයා සැදී පැහැදී සූදානම් වෙලා හිටියා. පින්නතුනි සඳහන් කරනවා බෙල්ලේ ඉඳලා පිටුපස්සට 18 රියනක් මේ අශ්වයා දිගයි කියලා. ඊට සමාන උසකින් යුක්තයි. චන්න ළඟට ඇවිල්ලා කාන්තක අශ්වයාව සරසනවා මහා විනිශ්ක්‍රමණය සඳහා. මේ කාන්තක වෙනදත් මහබෝසතාණන් වහන්සේ සමග උයන් ක්‍රීඩාවලට ඕන තරම් නික්මිලා තියෙනවා. නමුත් අශ්ව රජුරවන්ට තේරෙනවා චන්න අද මම සරසන ආභරණ පළඳවන හැටියට මෙතෙක් කවදාවත් මේ වාගේ සැරසිල්ලක් කරලා නැහැ. ඒකාන්තයි සත්‍යයි අද මහබෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්මෙනවමයි. එහෙනම් මගේ පාරමිතාව මුදුන්පත් වීම අද සම්පූර්ණ වෙනවමයි. කාන්තකට ඇති වුණේ පුදුමාකාර සතුටක්. ඒ නිසා සතුට දරා ගන්න බැරුව මහා කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවේ මහබෝසතාණන් වහන්සේ පිටින් අරගෙන ගිහි ගෙයින් නික්මෙන්න. ඒ සතුට නිසා හයියෙන් කෑ ගැහුවා කියලා සඳහන් කරනවා. එදා අශ්ව රජුරුවන්ගේ හඬ එළියට පැතිරිලා ගියා නම් මුළු කිඹුල් වත රැව් පිළිරැව් දෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ තරම් හයියෙන් කෑ ගහනවා ප්‍රීති ഘോഷාවක්. ඒ නිසා ඔහුගේ මුවෙන් හඬ නික්මුණා විතරයි ඉන් එහාට තවත් දුරට යා නොදී දෙවියන් විසින් හඬ අල්ලගත්ත බව සඳහන් කරනවා. මහබෝසතාණන් වහන්සේ කාන්තකාශ්වයාගේ පිටේ නැගලා චන්න නම් තමන්ගේ සහායකයත් එක්ක එක රාත්‍රියකින් රාජ්‍යන් 3ක් පහු කරලා අනෝමා නදී තෙරට ලං වුණා. පින්නතර මේ අශ්වරාජයා වලාහක කුලයේ අශ්වයෙක්. වලාකුළු අතරින් පියාඹන්න පුළුවන් කෙනෙක්. අනෝමා නදියෙන් එහා පැත්තට පනිනවා කියන එක මෙවන් අශ්වයෙකුට ඒක මහ ලොකු කාර්යයක් නෙමෙයි. ගඟ ළඟ නතර වුණ අශ්ව රජුරවන්ට මහබෝසතාණන් වහන්සේ සඳහන් කළේ කාන්තක මම මේ ගඟෙන් එතර කරන්න. මම
ඔබලාව සංසාරයෙන් එතර කරන්නම් කියලා. කාන්තක අශ්වරාජයා අනෝමා නදියේ එහා තීරයට පැන්නහම මහබෝසතාණන් වහන්සේ මංගල හසිපතින් කෙස් වැටිය කපලා ගටිකාර මහා බ්‍රහ්ම රාජෝත්තමයන් ගෙනල්ලා දුන්නේ අෂ්ට පරිස්කාරයෙන් සැරසිලා ඍෂි ප්‍රෞජ්ජාවෙන් අනුපියඹවණේට ඇතුල් වෙලා දින 7ක් කැවෑමෙන් රජගහ නුවර පිණ්ඩපාතේ වැඩලා ක්‍රමයෙන් උන්වහන්සේ දුෂ්කර ක්‍රියාවත් නිමා කරලා ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගත්තා. ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන සත්‍ය ගත කරලා මහබෝසතාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය මහබඹුගේ ආරාධනාවෙන් මුලින්ම කාට දේශනා කරන්නද? කීප දෙනෙක් අරමුණු කරලා බැලුවත් ඒ අය ජීවතුන් අතර නැති නිසා තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ තමන් වහන්සේට උපස්ථාන කරපු මේ පස්වග මහණුන් අරමුණු කරලා ඒ අයට ධර්ම දේශනා කරන්න තීරණය කළා. පින්නතුනි, ඇසලපුර පසළොස්වක දවසේ ඒ මංගල ධර්ම දේශනාව සිදු කරන්න උන්වහන්සේ තීරණය කරනු ලැබුවා. පින්නතුනි, මේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා හැර පළමුවෙන්ම දේශනා කරන ධර්මය අවබෝධ කිරීමට තවත් වෙනත් සමත් කෙනෙක් නම් මේ විශ්ව ධාතුවේ එවක නැහැ. මේ සඳහාම කල්ප ලක්ෂයක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. බුදු පාමුක් මහා සංඝයාට අග්‍රසස්ය දන් පිළිගන්වලා ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ළඟ ප්‍රථමයෙන්ම ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ වෙනකොට ඒ කොණ්ඩඤ්ඤ තාපසතුමන් තවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් සිව් දෙනෙක් සමග බරණැස ඉසිපතනාරාමේ වැඩ ඉන්න බව දැනගත්ත ලෞතර බුදුරජාණන් වහන්සේ පාත්‍රා සිවුරු පිළිවෙලින් අරගෙන ඉසිපතනයට වැඩම කරලා පස්වග මහණුන් වහන්සේලා හිටි තැනට එළඹෙන්නට යෙදුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනා අරමුණු කරලා තමන් වහන්සේ අවබෝධ කරගත්ත අති ශ්‍රේෂ්ඨ නිර්මල ධර්මතාවයේ මුලින්ම දේශනා කරන්නට යෙදුණා. මංගල ධර්ම දේශනාව හැටියට. පින්නතුනි, මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් පාරමිතා සම්පූර්ණ කරලා ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ ලෝකේ හැබෑටත් මුලින්ම ලෝකයා ඉදිරියේ දේශනා කරන්න සූදානම් වෙන මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්න මිනිස් පිරිස හැටියට හිටියේ 5 දෙනෙක් විතරයි. දෙව් පිරිස සීමා රහිතයි කියලා සඳහන් කරන්නේ. දේශනාව අවසන් වෙනකොට කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා 18 කෝටියක් මහා බ්‍රහ්මයන් සමග සෝවාන් ඵලෙහි පිහිටියා කියලා සඳහන් කළා. අපේ බුදුරජාණන් වහන්සේ මා විසින් සංසාරේ අප්‍රමාණ දුෂ්කරතා රාශිය ජයගෙන ධර්මයේ පළමුව අවබෝධ කරගෙන දේශනා කොට වදාළා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් මේ තෙරුන් වහන්සේ ඒ දේශනා කළ ධර්මයේ මුලින්ම අවබෝධ කරගත්ත මිනිසා බවට පත් වුණා. ඒ නිසා කොණ්ඩඤ්ඤ නම් භික්ෂුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් බුදුරජාණන් වහන්සේ හැඳින්වුවා. භාග්‍යතුන් වහන්සේ සතුට ප්‍රකාශ කරමින් අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤෝ මේ කොණ්ඩඤ්ඤයන් අවබෝධ කරගත්තා. එදා අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤෝ කියලා සඳහන් කරපු නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් මුලින්ම අවබෝධ කරගත්ත නිසා ඒ නමින්ම උන්වහන්සේ ප්‍රසිද්ධියටපත් වුණා. පින්තුනි, මේ මහා ශ්‍රේෂ්ඨ සත්පුරුෂයාණන් වහන්සේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමින් දීර්ඝ කාලයක් භාග්‍යතුන් වහන්සේ ළඟ කටයුතු කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ එදා මංගල ධර්ම දේශනාව සිදු කරලා මුලින්ම අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ
ධර්ම අවබෝධය ලැබුවා. දෙවනුව භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව නැවත වතාවක් සිදු කරාම දෙවනි දවසේ බද්දිය තෙරුන් වහන්සේද, තුන්වෙනි දවසේ වප්ප තෙරුන් වහන්සේද, ඊළඟ දවසේ මහා නාම තෙරුන් වහන්සේත්, අවසන් දවසේ අස්සජී තෙරුන් වහන්සේත් සෝවාන් ඵලෙහි පිහිටියා. පස්වෙනි දවසේ භාග්‍යතුන් වහන්සේ විසින් අනන්ත ලක්කන සූත්‍රය දේශනා කළාම මේ සියලු දෙනා වහන්සේලාම රහත් ඵලෙහි පිහිටියා. සව් කෙලෙස් නැසලා අති උතුම් රහත් බව අවබෝධ කරගත්ත මේ භික්ෂුන් වහන්සේලා අතර කොණ්ඩඤ්ඤයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟින් ඇසුරු කළා. මේ ශාසනයේ කොණ්ඩඤ්ඤයන් වහන්සේට සුවිශේෂී තනතුරක්, සුවිශේෂී තැන හිමි වෙලා තිබුණා. කෝටි ලක්ෂයක් සක්වලේ ලෞතර බුදුරජාණන් වහන්සේ තරමටම ප්‍රසිද්ධ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච යම් භික්ෂුන් වහන්සේ නමක් වෙත්නම් ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන දෙවි මිනිසුන් ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේට සුවඳ මල් පූජා කරලා ඊළඟට මේ ශාසනයේ ප්‍රථමයෙන්ම ධර්මාවබෝධය ලැබපු මහ තෙරුන් වහන්සේ කෝ කියලා හොයලා කොණ්ඩඤ්ඤයන් වහන්සේ වෙතට එළඹෙනවා මල් පූජා කරන්න. පින්නතුනි, මේ රහතන් වහන්සේලා තමන් ළඟට පැමිණෙන කිසි කෙනෙකුට අකමැත්තක් ප්‍රකාශ කරන්නේ සුදුසු වූ ධර්ම කතාවකින් හැම වෙලාවෙම සංග්‍රහ කරන්න තරම් උන්වහන්සේලා හරි කාරුණිකයි. මූණ හකුල ගන්නේ නැහැ. මුහුණ සඟවන්නේ නැහැ. නුරුස්නා බව පෙන්වන්නේ නැහැ. ප්‍රශ්න අහනකොට පිළිතුරු නොදී ඉන්නේ නැහැ. ඊටාම සුහදශීලීව ආගිය තොරතුරු අහලා සුහදව කතා බහ කරලා ඊටාම නිහතමානීව ඒ අයගේ දහම් ගැටළු වලට උත්තර දීලා ජීවිතේ නිවැරදි කරගන්න අවවාද අනුශාසනා කරලා සසරින් එතර කරවන්න අවශ්‍ය හැම අවවාදයක්ම ලැබලා දෙන්න හැම වෙලාවෙම නිහතමානීව සූදානම් වෙලා ඉන්නේ. ඊටාම නිහතමානී නිසා කොයිතරම් කටයුතු ඇතත් කතා කරන්න අවශ්‍යයි නම් ඒ ඇත්ත එක්ක කතා කරනවා. නමුත් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සමාධියට බොහොම කැමතියි. විවේකයට බොහොම කැමතියි. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන විවේකී ස්ථානයක් හොයාගෙන යන්න උන්වහන්සේට ලොකු උවමනාවක් තිබුණා. ඒ නිසා දවසක් බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා ඒ කාරණාව සඳහන් කළා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ විවේකය වෙනුවෙන් මම ටිකක් භාග්‍යතුන් වහන්සේට දුරින් වැඩ ඉන්න කැමතියි කියලා. වෙනතුනි, ඒක එක හේතුවක්. මෙතන විශේෂයෙන් තවත් අතිරේක කාරණාවකුත් දක්වනවා. බුදුරජාණන් වහන්සේ සමීපයට එන මහ පිරිස තමන් වහන්සේ ළඟටත් එනවා. කොයි තරම් පිරිස් ළඟට ආවත් බුදුරජාණන් වහන්සේට නම් ඒ එක කතා කරන්න ඒ තරම් අමාරු නෑ. නමුත් පින්නතේ සඳහන් කරනවා නිරන්තරයෙන්ම සමාධියට සමවදින්න කැමති තෙරුන් වහන්සේ තමන්ගේ විවේකයේ ගැන වැඩියෙන් හිතනවා කියලා. පින්නතේ අතිරේක ගුණයක් හැටියට මම සඳහන් කළේ අපේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න පිටත් වෙනකොට භික්ෂූන් වහන්සේලා පිරිවරා ගන්නවා නම් වස් අනුපිළිවෙලට තමයි භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් භික්ෂූන් වහන්සේලා හිටගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම ඉන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. නමුත් පින්නතුනේ ධර්ම දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේගේ ආසනයේ දෙපස මදක් පිටුපසට වෙන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනවට අසුන් පනවලා තියෙනවා. ඊළඟට ඒ පිටිපස්සෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අසුන් පනවලා තියෙනවා.
ඊට පිටිපස්සෙන් පිළිවෙලින් අනෙක් භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවා. නමුත් සඳහන් කරනවා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ප්‍රථමයෙන් ධර්මාවබෝධය කරගත්ත වයසින් වැඩිමහල් වුණ තෙරුන් වහන්සේට සලකන්නේ බ්‍රාහ්මණයන් විසින් මහ බඹුට සලකනවා වගේ කියලා. ගිනි ගොඩක් වගේ තමයි කොණ්ඩඤ්ඤයන් වහන්සේ දකින්නේ. මහා දරුණු විසක් තියෙන සර්පෙක් වගේ මහතෙරුන් වහන්සේ දිහා බලන්න හිතන්නේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමන් වහන්සේලා දෙනමගේ ආසනයට පිටුපසින් වැඩ ඉන්නකොට ශරීරත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන් දෙනම වහන්සේ අකමැති බයයි කියලා සඳහන් කරනවා. මහරහතන් වහන්සේලාට පින්නතින් කොහෙන්ද බය? එහෙමනම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට දැනෙන බය කියලා මෙතන සඳහන් කරන්නේ ධර්ම ගෞරවය. සම්මා සම්බුද්ධ ශාසනයේ මේ විශිෂ්ට හෙළිදරව්ව බුදුරජාණන් වහන්සේගේ මුලින්ම අවබෝධ කරගත්ත මේ ශාසනයේ පළවෙනි භික්ෂුව මොන තරම්නම් ගුණවත්ද, කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද? තමන්ට වඩා වසින් වැඩිමල් මේ මහතෙරුන් වහන්සේ පිටිපස්සෙන් වාඩි වෙලා ඉන්නවට උන්වහන්සේලා දෙනමගේ කිසි කැමැත්තක් නැහැ. වෙනතනි අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේට වඩා මහා කල්ප අසංකේයයක් පෙරම් පුරලත් මේ දෙපළ තමන්ට ඉදිරියෙන් ඉන්න කැමති නැති නිසා, ඒ තරම්ම නිහතමානී නිසා, මට ඉදිරියෙන් ඉන්න ලැජ්ජ වෙන නිසා, බය වෙන නිසා මේ දෙදෙනාට ඉඩ දෙන්න ඕනේ. සුදුසාට සුදුසු තැන ලැබලා දෙන්න ඕනේ. සුදුසු කාලයේ තථාගතයන් සමීපයට එළඹිලා ස්වාමීනි මම ඈත ජනපද වාසයට කැමති කීවහම බුදුරජාණන් වහන්සේ අවසර ලැබලා දුන්නා. මේ කාරණාව තමයි මම සඳහන් කරපු අතිරේක ගුණය. උන්වහන්සේගේ නිහතමානීකම, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමගේ නිහතමානීකම. තමන් වහන්සේලා ශාසනය අගසව්වන් උනත් මේ මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේ තමන්ට කලින් ධර්ම අවබෝධ කරගත්තා. සරියුත් මහරහතන් වහන්සේ මේ ශාසනයේ පළවෙනියා වුණත්, මුගලන් මහරහතන් වහන්සේ දෙවෙනියා වුණත් ශ්‍රාවකයන් අතර උන්වහන්සේලා දෙනම එහෙම බැලුවහම උන්වහන්සේලාට වඩා හුඟක් පිටිපස්සෙන් ඉන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට කොයිතරම් ගරු කළාද? මේ සීලය නිසා, ගුණය නිසා. අති උතුම් ශ්‍රේෂ්ඨයන් වහන්සේලා උන්වහන්සේලාගේ නිහතමානීකම, ශ්‍රේෂ්ඨත්වයේ පින්නතුනි කොයිතරම් උතුම්ද? මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගත්තා. ජනපදයෙන් ජනපදයට බොහෝ දිනකට අනුග්‍රහ කරමින් ක්‍රමක්‍රමයෙන් උන්වහන්සේ චද්ධන්ත භවනටයි ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ අහුව කොහාටද යන්නේ? ස්වාමීනි මම විවේකීව වැඩින්ද චද්ධන්ත භවනට වඩිනවා කියලා භාග්‍යතුන් වහන්සේට මතක් කරලා තිබුණා. චද්ධන්ත භවනේ පින්නතනි සඳහන් කරනවා සාමාන්‍ය අයට පෙනෙන්නේ නැහැ කියලා. අනවතප්ත විල, චද්ධන්ත විල, මන්දාකිනි පොකුණ, සීහපපාත විල, කරණමුණ්ඩ විල ආදී වශයෙන් විල් ගණනාවක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ දේවල් අපිට සාමාන්‍ය පියවියෙන් දකින්න නැහැ. විශේෂයෙන් සඳහන් කරනවා ජම්බුද්වීපේ මිනිස්සුන්ගේ පියවිය හැට පේන්නේ නැති කඳු මුදුන් 84000ක් තියෙනවා කියලා. මේ කඳු මුදුන් 84000ක් ජම්බුද්වීපේ පිහිටලා තියෙනවා කියලා සඳහන් කරහම ජම්බුද්වීපය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව සමහර අයට මේ කාලේ නොයෙක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. පින්නතුනි මේ ලෝකයේ මහද්වීප 4කට බෙදෙනවා. ජම්බුද්වීපේ, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපර ගෝයානය. මේ විශාලතම මහද්වීපය තමයි ජම්බුද්වීපය කියලා කියන්නේ.
යොදුන් 10000ක් දිගයි, යොදුන් 10000ක් පළලයි. වර්තමානයේ හැටියට සඳහන් කළොත් සෝවියට් රුසියාවේ ඉඳලා ස්පාඤ්ඤය දක්වා පවතින එහෙම නැත්නම් ආසියා යුරෝපා මහද්වීපය කියලා අපි හඳුන්වන මේ මහද්වීපයට තමයි ජම්බුද්වීපය කියලා කියන්නේ. මෙහි තමයි මේ මිනිස් ඇසට පේන්නේ නැති කඳු මුදුන් 84000ක් පිහිටලා තියෙන බව ධර්මයේ සඳහන් වෙනවා. පින්නතුනි මේ කඳු වල පොළොව මට්ටමේ ඉඳලා යොදුන් 200ක් පමණ උඩින් මේ මුලින් සඳහන් කරපු විල් පිහිටලා තියෙනවා. මේ පිළිබඳව විස්තර හොයන කෙනෙකුට මජ්ක්‍ධිම නිකායේ පෝතලිය සූත්‍ර අට කතාව, ඒ වගේම අංගුත්තර අට්ඨක නිපාතයේ පහාරාද සූත්‍රයේද දැනගන්න කරුණු අන්තර්ගතව තියෙනවා. පින්නතුනි මහතෙරුන් වහන්සේ මනුෂ්‍ය පතයෙන් ඉවත් වෙලා දෙවියන්ට, 이르දිමතුන්ට, පසේ බුදුරජාණන් වහන්සේලාට පමණ විශේෂ වෙන පරිහරණය කළ හැකි චද්ධන්ත භවනට වැඩම කොට වදාලා. මෙහි පෙර පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරලා පුරුදු චද්ධන්ත ඇතුන් 8000ක් ජීවත් වන බව සඳහන් කරනවා. පින්නතුනි මේ චද්ධන්ත භවනේ මහතෙරුන් වහන්සේ වැඩපුහම මේ ඇත්තුන්ට හිතෙනවා අපි කොයි තරම් වාසනාවන්තද, අපට පින් කෙතක් පැමිණියා. සියලු කටයුතු කරලා පින් රැස් කරගන්න මහා අවස්ථාවක් උදා වුණා කියලා සතුටු වුණා. තම නියපොතු වලින් චංකමන පිරිසිදු කළා කියලා සඳහන් කරනවා. චංකමන පිරිසිදු කළා කියලා කියන්නේ සක්මන් මලු පිරිසිදු කළා. සක්මන් මලු වල තනකොළ ගලවලා පිරිසිදු කළා. වැහිලා තියෙන අතු ඉවත් කළා. මහතෙරුන් වහන්සේට වැඩෙන්න තැනක් හදලා වත සම්පූර්ණ කරන්න පටන් ගත්තා. සියලු දෙනාම එකතු වෙලා මේ චද්ධන්තයෙන් සාකච්ඡාවක් කළා. අපි මහතෙරුන් වහන්සේට කොයි විදිහට උපස්ථාන කරමුද කියලා. අහවලා අහවල් කාර්ය කරයි. අහවලා අහවල් කාර්ය කරයි කියලා හිටියොත් මහතෙරුන් වහන්සේට තම ඥාතීන් බොහෝ පිරිසක් ඉන්න ගමකට ගියාම වගේ දැනෙන්න පටන් ගනී. සෝදපු පාත්‍රයෙන්ම ආපසු එන්න සිද්ධ වෙයි. ඒ පින්නතුනි එහෙම සඳහන් කළේ තමන්ගේ නෑදෑයෝ විතරක්ම වැඩ ඉන්න ප්‍රදේශයේ විහාරස්ථානයක යම් භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නකොට කලක් ගියහම නෑදෑයෝ කල්පනා කරනවා අද අහවල් ගෙදරින් දන් දී, අද අහවල් අය දානෙ දී, අද අහවල් අය දානෙ දෙයි කියා හැමෝම හිතනවා. ස්වාමින් වහන්සේ පාත්‍රයේ සෝදගෙන දානෙ අරගෙන එනකන් බලාගෙන ඉන්නවා. නමුත් කවුරුවත් දානෙ අරගෙන එන්නේ නැහැ. උන්වහන්සේ හොදගත්ත පාත්‍රය වෙලාවෙන් පස්සේ නමලා තියලා निराහාරවම ඉන්නවා. අන්න එහෙම වෙයි මහතෙරුන් වහන්සේට. අහවලා උපස්ථාන කරයි කියලා හිතුවොත්. ඒ නිසා සෑම දවසකම මහතෙරුන් වහන්සේගේ උපස්ථානය සඳහා එක හස්ති රාජයෙක් වෙන් විය යුතුයි. එහෙම හිතලා සියලු දෙනාම බෙදාගත්තා. අද මම, හෙට ඔබ, ඊළඟ දවසේ අහවලා. එදා දවසේ උන්වහන්සේගේ උපස්ථානයේට ප්‍රධාන වගකීම බාරගත්ත කෙනෙක් ඉන්නවා. හැබැයි අනික් අය ඒ වගකීම දරන හස්තියට උදව් කරන්න ඕනේ. අද අහවලාගේ දවසේ කියලා අනික් අයට මග හරින්න බෑ. මේ විදිහට මේ 이르දිමත් ඇත්තෝ තමන්ට ලැබිච්ච මේ වාග්ය සම්පන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන උපස්ථාන කටයුතු මනාව සංවිධානය කරලා බෙදාගත්තා. එහෙම සංවිධානය කරලා දිනෙන් දින වෙන් කරගෙන තමන්ට නියමිත දවස වෙනකොට තමන්ගේ වාරයේ පැමිණියහම තමන් විසින් සම්පූර්ණ කළ යුතු වත ඊ타ත්ම උවමනාවෙන්ම සම්පූර්ණ කළා. මිනිසුන් තුල නැති පුදුම ගුණයක්
මේ චද්දන්තයන් ළඟ තියෙන බව අපිට මේකෙන් පේනවා. තමන්ගේ වාරයේ පැමිණිච්ච ඇත උදේ පාන්දරම අවදි වෙලා මහතෙරුන් වහන්සේට මුව දෝවණය කරගන්න පැන් දැහැටි දඬු ඒ වගේම නාගලතා ආදී දන්ත කාෂ්ඨක විශේෂයෙන් ගෙනල්ලා සකස් කරලා තියෙනවා. ඊට අමතරව මහතෙරුන් වහන්සේට දානය සඳහා අවශ්‍ය පළතුරු අනෙකුත් නොයෙක් වැළඳිය හැකි වැළඳිය යුතු දේවල් මේ දවස નિયમિત කෙනා මනාව පිළියෙල කරලා තියෙනවා. පින්තුනි මහතෙරුන් වහන්සේට දානය සඳහා මේ අය මොනව පිළියෙල කළාද? ඒ පිළිබඳව කරුණු දක්වනකොට මේ චද්දන්ත භවන සමීපයේ තමයි තියෙන්නේ මන්දාකිනි කියන පොකුණ. සඳහන් කරන වර්ග යොදුන් 50ක් පමණ විශාල බව. සතපුම්නම් විශාල ප්‍රමාණය. මේ විලේ වර්ග යොදුන් 25ක් පමණ සම්පූර්ණ පොකුණේ මැද්ද ඉතාමත්ම පිරිසිදුයි කියලා සඳහන් කරනවා. දියසෙවල් ආදී කිසිම දෙයක් නැහැ. පතුල පෙනෙන ඉතාමත්ම පිරිසිදු ජලය. පලිඟු වගේ. ඒ වර්ග යොදුන් 25න් පස්සේ මිනිස්සුන්ගේ ඉන ප්‍රමාණයට විතර ජලය තියෙනවා. තවත් වර්ග යොදුන් 25ක්ම තියෙනවා. පින්නතේ සඳහන් කරනවා ඒ ප්‍රධාන විල මැද්දේ වර්ග යොදුන් 25න් පස්සේ මිනිස්සුන්ගේ ඉන ප්‍රමාණයට පමණ ජලය තියෙන ප්‍රදේශයේ යොදුන් භාගයක් විල වටේටම තනිකරම සුදු නෙළුම් වලල්ල තියෙනවා. යොදුන් භාගයක් විල වටේටම සුදු නෙළුම්. ඊළඟ යොදුන් භාග විල වටේටම රතු නෙළුම් වලල්ල. ඊළඟ යොදුන් භාග විල වටේටම සුදු කුමුදු වලල්ල. ඊළඟ යොදුන් භාග විල වටේටම නිල් උපුල් වලල්ල. ඒ කියන්නේ නිල් මානෙ. පින්නතින් එයින් එහාට රතු උපුල් වලල්ල. එකින් එකට පෑහිලාම මල් පිපිල කියලා සඳහන් කරනවා. ඊළඟට ඊටාම සුවඳ රත් හැල් යොදුන් භාගයක් විල වටේටම තියෙනවා. මන්දාකිනි පොකුණ වටේටම තියෙනවා. එයින් පස්සේ සඳහන් කරනවා වැල් වල හැදෙන පළතුරු තියෙනවා කියලා. කැකිරි, ලබු, කොමඩු. මේ වැල් වල හටගන්න මధుර රස ඇති පළතුරු යොදුන් භාගයක් ප්‍රමාණය තියෙනවා. ඊළඟට තියෙන්නේ උක්වණයක්. යොදුන් භාගයක්ම තනිකරම විල වටේටම තියෙන උක්. සඳහන් කරනවා එක උක් ගහක් පුවක් ගහක් වගේ ලොකුයි කියලා. ඊළඟට තියෙන කෙසෙල් වනාන්තරයක්. එක කෙහෙල් ගෙඩියක්. එහෙම නැත්නම් කෙහෙල් ගෙඩි දෙකක් නම් කන්න බෑ කියලා සඳහන් කරනවා. තරම් විශාල කෙසෙල් ගෙඩි. ඊළඟට පින්නතුනි තියෙන්නේ මන්දාකිනි පොකුණ වටේටම මහ හැලි වගේ ගෙඩි වලින් යුක්ත වරක වනාන්තරයක්. වරක වනාන්තරයෙන් පස්සේ ජම්බු, අඹ, දියුල් තවත් නොයි වනාන්තරයේ හැදෙන පළතුරු. මොන තරම් සුන්දර වෙන්නේ නැද්ද මේ කඳු මුදුන. අපි මොන තරම් පින් කරන්න ඕන වෙයිද මෙහෙම තැන් දැකීට. ඊළඟට ඒ කැලේ කෑමට සුදුසු හැම පළතුරක්ම තියෙනවා. මල් පිපෙන කාලෙට වාතයෙන් මල් රේණු ඔසවලා ගෙනල්ලා අර පොකුණේ නෙළුම් පත්‍ර මත විසිරවල දානවා. ඊළඟට පින්නතුනි ඒ මත පිනි වැටෙනකොට නෙළුම් කොළවල පිනි එකතු වෙනවා. හිරු රශ්මියෙන් මේ පිනි අර මල් රේණුත් එක්ක පැහිලා මී පැණි වගේ ප්‍රණීත පැණි හැදෙනවා. ලෝකයේ ඇති රසම මී පැණි. කුද්දක මදු කියලා සඳහන් කරනවා. මොනවද මේ කුද්දක මදු කියලා කියන්නේ? දඬුවැල් බෑයි පැණි කියලා සඳහන් කරනවා කුද්දක මදු. දඬුවැල් පැණි. දැන් අර නෙළුම් පත්‍ර මත හැදිලා තියෙන පැණි මේ කුද්දක මදු වගේ හරීම මිහිරි. මේ ඇත්තු
මේ පැණි අරගෙන ඇවිල්ලා මහතෙරුන් වහන්සේට දානෙට පූජා කරනවා. මේ වෙලේ තියෙන නෙළුම් අල නගුල් හිසක් වගේ කියලා සඳහන් කරනවා. හරි විශාලයි. ආන්ගේ නෙළුම් අල ගලවගෙන ඇවිල්ලා පූජා කරනවා. මේ නෙළුම් අපි නෙළුම් වනයක් කියලා සඳහන් කළාට පින්නතුනේ මලක් කොයි වගේ යද්ද කියලා හිතන්න ඕනේ. සඳහන් කරනවා නෙළුම් කොළවල දණ්ඩ බෙර කඳක් වගේ ලොකුයි කියලා. එක දණ්ඩක් බෙර කඳක් වගේ. එවන් දණ්ඩක හැදෙන මල් කොහොමද? ලොකු නෙළුම් දඬු. ඒ නෙළුම් දණ්ඩක එක පුරුකක් අතරේ කුඩා භාජනයක් පිරෙන්න තරම් කිරි තියනවා කියලා කියනවා. ආන් ඒ කිරි ආහාරයට ගන්නවා. මේ ඇත්තු නෙළුම් දඬු කඩලා කිරි එකතු කරලා මහතෙරුන් වහන්සේට ගෙනහිල්ලා පිළිගන්නවා. නෙළුම් ඇටවලට මීපැණි හා හකුරු යොදලා දන් දෙනවා. මේගොල්ලන්ට හකුරු කොහෙන්ද? පිළිතුර අපි මතක් කළා පොකුණ වටේට උක්වනාන්තරයක් තියෙනවා කියලා. ආන්ගේ පුවක් ගස් වාගේ ලොකු උග්ගස් කඩාගෙන ගෙනල්ලා ගල් මත තියලා තලනවා. පාදයෙන් තලහම මේ මහ උක් කඳන් වල තියෙන උප්පැණි ගල පුරාම ගලාගෙන යනවා. මේ ගලේ තැන් තැන් වල තියෙනවා පොඩි පොඩි වලවල්. මේ පැණි ඒ වලවල් වල එකතු වෙනවා. දහවල දැඩි හිරු රශ්මියයි ගල රත් වීමයි නිසා අර පැණි කිරිගල් කැට වගේ හකුරු බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. සුදුම සුදු පාටයි කියලා විශේෂයෙන් සඳහන් කරනවා. ආන් ඒ හකුරුයි නෙළුම් ඇටයි මේ පැණි ගෙනහිල්ලා මහතෙරුන් වහන්සේට පූජා කරනවා. කෙසෙල්, වරක, අඹ ආදී පළතුරු යෙදුනහම කතාවක් නෑ කියලා සඳහන් කරන්නේ මොනතරම් පළවැල වලින් මහතෙරුන් වහන්සේට පූජා කරන්න ඇද්ද දන් දෙන්න ඇද්ද? පිනතනි මේ චද්දන්ත භවන සමීපයේ තියෙනවා කේලාස කියලා පර්වතයක්. ඒ පර්වතයේ ඉන්නවා නාගදන්ත කියලා දේව පුත්‍රයෙක්. මහතෙරුන් වහන්සේ කාලෙන් කාලෙට ඒ විමන් දොරටුවට පිණ්ඩපාතේ වඩිනවා කියලා සඳහන් කරනවා. ඒ වෙලාවට මේ දිව්‍ය පුත්‍රයා නෙළුම් මල් වල හැදෙන මීපෙණි ගිතෙල් සහ හකුරු යොදලා ජලය රහිතව කිරිබත් හදලා මහතෙරුන් වහන්සේට පූජා කරනවා. ඒ දෙවියන්ට එහෙම කිරිබත් පූජා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. මනුස්ස ලෝකෙ ඉපදිලා අවුරුදු 20000ක් සුවඳ ගිතෙල් වලින් කිරිබත් හදලා සලාක බත හකුරු මීපැණි වෙඬරු ආදී යොදලා සංඝික වශයෙන් පූජා කරලා තියෙනවා. ආන්ගේ කුසල කර්මය නිසා අද මේ විදිහට ජලය රහිත ප්‍රණීත කිරිබත් හදලා පූජා කරන්න අවස්ථාව ලබාගෙන මහතෙරුන් වහන්සේ චද්දන්ත භවනට වැඩපුවකින් උපරිම ප්‍රයෝජන ගනිමින් මේ දිව්‍ය පුත්‍රයාත් මහතෙරුන් වහන්සේට දන් දෙනවා. පින්නතුනි අදත් ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙමින් පවතින නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරන ධර්ම කාරණා සහිත දේශනාව මෙතනින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ පිළිබඳව තවත් වටිනා කරුණු කාරණා රාශියක් සමග තුන්වෙනි ධර්ම දේශනාවෙන් මුණ ගැහිීමේ බලාපොරොත්තු ඇතුව උතුම් ධර්මයේ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරලා පින් රැස් කරගත් ඔබට ධර්ම ශ්‍රවණය කරන්න මේ උතුම් දේශනාව දානය කරන්න කටයුතු කරන සියලුම සත්පුරුෂයන්ට ධර්ම දේශනා කළ මට ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට හැකිතරම් ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. ඔබ හැමට තෙරුවන් සරණයි. සිරස FM ධර්මාසනය